ඔබ සැමට සුබෝදෑසනක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනා අද ඉරුදින නමස්කාරයට පිළිගන්නවා. අපි නමස්කාර කරන්ට ප්‍රථමයෙන් උන්වහන්සේ අභිමුව යාඥා කරමු. දාබර පියාණන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. අද වැනි අනගි ඉරුදිනක් අපට දීම ගැන. ඔබ වහන්සේගේ නාමයෙන් අපිට එක් රැස් වන්නට දුන්නා වූ කරුණාවට ස්තුතියි පියාණනි. පියාණනි මේ කාලය අපි ඔබ වහන්සේට බාර කරන අතර ඔබ වහන්සේව සැබෑ සිතින් හා ආත්මයෙන් නමස්කාර කරන්නට අපට කරුණාව දුන මැන. ආමේන්. කිතුණු සභාවට අද ඉතා විශේෂ දවසක්. ඒට හේතුව තමයි අවුරුදු ගානකට ප්‍රථමයෙන් අද වැනි දවසක දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ශරීරය නැමැති සභාවට උන්වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ එවීම නිසා. උන්වහන්සේගේ පැරණි ගිවිසුමේ ශුද්ධාත්ම ප්‍රදානය ගැන මෙසේ පවසා තිබෙනවා. යෝවෙල් 2:28 සිට 29. ඉන්පසු සකල මනුෂ්‍යයන් කෙරෙහි මාගේ ආත්මය ප්‍රදානය කරමි. එවිට නුඹලාගේ දූ පුත්තු දිවස් වැකි කියති. මහල්ලෝ ස්වප්න දකිති. ඒ කාලයේදී දැසි දසුන් කෙරෙහි වුවද මාගේ ආත්මය ප්‍රදානය කරන්නෙමි. ඒ දවස් ගැන අහස් ගැබෙහි හා පොළොව තලෙහි පෙර නිමිති දක්වාලන්නෙමි. උන්වහන්සේගේ ආත්මය පැමිණි කල බයිබලයේ සඳහන් වෙනවා. උන්වහන්සේ පොරොන්දුවක් දෙනවා අපිට සහනදායකෙක් ලැබෙනවා කියලා. අපිට මාර්ගෝපදේශකෙක් ලැබෙනවා කියලා. උන්වහන්සේගේ වචනය අපිට කියා දෙනත් උන්වහන්සේගේ මාර්ගයන් වල ගමන් කරන්න අපිව යොමු කරන්න ශුද්ධාත්මයන් වහන්සේ අපට සහයෝගය දක්වනවා. අපි ඒ නිසා අද දවසේ අපගේ ත්‍රියක දෙවියන් වහන්සේව නමස්කාර කරමු. උන්වහන්සේට අපේ ප්‍රශංසාව අපේ නැමදුමත් පුද කරමු. අපි ගායනා කරමු ඔබ නම දෙන්නට ආවෙමි සමිදය කියන කෙටි ගීතිකාව. ඔබ නම දෙන්නට ආවෙමි සමිදේ ඔබ හත ඇති ප්‍රේමය නිසා ඇසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා ඔබ මාගේ දෙවිඳු නිසා හද පිරි සතුටින් ඔබ පස සමිමම් ගැලවුම් කරු ඔබ නිසා මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් නමදිමි මා දෙව් සමිලා විශ්වයේ නැවුම් කරුවානනි ඔබටයි මේ ස්තුතියි පසසාගයම් ඔබේ නාමය වදියෙන් ඔබතුමා වැතිනි විශ්වයේ නැවුම් කරුවානනි ඔබටයි මේ ස්තුතියි පසසාගයම් ඔබේ නාමය වදියෙන් ඔබතුමා වැතිනි අහසේ තරු දෙස බලුවෙමි මං කෙතරම් පුදුමද ඒවා කඳු ශිඛරයන් මානස ගැටුණා ඔබ බල මහිමය දුටුවා කීදෙන කුරුලන් සුවඳැති පොඩි මල් නැවිලේ අරුමය පැවා ඒ සැමට වඩා මා පුදුම ලෙසින් දෙවිදේ ඔබ මා බැව්වා
විශ්වයේ බැවුම් කරුවාණෙනි ඔබටයි මේ ස්තුති ගී පසසගයම් ඔබේ නාමය වඳින් ඔබතුමා බැතිනි වඳින් ඔබතුමා බැතිනි වඳින් ඔබතුමා බැතිනි. අපි පාපොච්චාරණ කාලයකට යොමු වෙමු. අපි යාඥා කරමු. අපේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන්ද සියලු දේ මවා වදාළ සියලු මනුෂ්‍යයන්ගේ විනිශ්චයකාරයානන්ද වන සර්ව පරාක්‍රම දෙවියන් වහන්ස මහෝත්තම ඔබ වහන්සේට විරුද්ධව සිතින්ද වචනයෙන්ද ක්‍රියාවෙන්ද අප විසින් වරින් වර කරන ලද අපි එකිනෙකාගෙන් හා ඔබ වහන්සේගෙන් අප වෙන් කරන නොයෙක් අදමිටුකම් ඔබ වහන්සේ ඉදිරිපිට කියා සිටිමු. ඒවා සිහිවීම අපට වේදනාවක්ය. ඒවා ගැන ඒකාන්ත ලෙස පසුතැවිලි වෙමින් මුළු සිතින් දුක් වෙමු. ඉතා දයාවන්ත පියාණන් වහන්සේ අපට කරුණා කළ මැනව. ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා පසු වූ සියලු වරදවලට අපට කමා වී ඔබ වහන්සේගේ නාමයේ ගෞරවයත් ප්‍රශංසාවත් සඳහා මින් මතු නිතරම ජීවිතයේ අලුත්කමින් ඔබ වහන්සේට සේවය කරන්නට පුළුවන් වන පිණිස අපේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා අපිට පිහිටවුව මැනව. ආමේන්. ස්පර්ශ කරන් මගේ පියාණනි ඔබව නමදින්නට ස්පර්ශ කරන් මගේ පියාණනි ඔබව දකින්නට ස්පර්ශ කරන් මගේ ජේසුනි පාපය නොකරන්නට ස්පර්ශ කරන් මගේ ජේසුනි ඔබ තුල රැඳෙන්නට මං ආදරේ ජේසු මං ආදරේ ජේසු මං ආදරේ ජේසු මං ආදරේ ජේසු ස්පර්ශ කරන් මගේ සුදතුනි බලයෙන් පිරෙන්නට ස්පර්ශ කරන් මගේ සුදතුනි සේවය කරන්නට ස්පර්ශ කරන් මගේ සුදතුනි බලයෙන් පිරෙන්නට ස්පර්ශ කරන් මගේ සුදතුනි සේවය කරන්නට මං ආදරේ ජේසු මං ආදරේ ජේසු මං ආදරේ ජේසු මං ආදරේ ජේසු.
ශුද්ධාත්මයානේනි එන්න අයදින්නෙමි මා වෙත එන්න ඔබේ ශක්තිය හා බල සමගින් එන්න ඔබ රිසි ලෙස මා වෙත එන්න ශුද්ධාත්මයානේනි එන්න අයදින්නෙමි මා වෙත එන්න ඔබ ශක්තිය හා බල සමගින් එන්න ඔබ රිසි ලෙස මා වෙත එන්න ඔබ රිසි ලෙස මා වෙත එන්න අපි ආඥා කරමු අපිට බොහෝසේ ප්‍රේම කරන්නා වූ දෙවි ස්වාමින් වහන්සේ මේ උදෑසන කාලයේ ඔබ වහන්සේගේ පාද පාමුලට එන්න දුන්නා වූ කරුණාව නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ප්‍රශංසා කරනවා. ඒ වගේම දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ දේව ගෘහයට එන්න බැරි වුණත් ස්වාමීනේ අපි හැමෝගෙම නිවෙස්වල ඉඳලා ඔබ වහන්සේව අයදින්නට දුන්නා වූ කරුණාව නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දෙවි පියාණන් වහන්සේ මේ වෙලාවේදී සභාවේ සිටිනා වූ සියලුම පවුල් ගැනද ස්වාමීනි ඔබ වහන්සේගේ පාද පාමුලට ගෙන එනවා. පියාණන් වහන්සේ යම් කිසි කෙනෙක් වේදනා තුලින් පීඩන තුලින් කරදර තුලින් බාධක තුලින් යනවද ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව ඔවුන් මත තබන්න. ඒ වගේම දෙවි පියාණන් වහන්සේ ලෙවරන් ඇතුළු ඔහුගේ පවුල ඔබ වහන්සේගේ දිව්‍යමය දෑතට මේ වෙලාවේ බාර කරනවා. පියාණන් වහන්සේ ඔබ වහන්සේ ඔවුන් සමග සිටින නිසා ඔවුන්ට කරුණාව දෙන නිසා මඟ පෙන්වීම දෙන නිසා ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දෙවි පියාණන් වහන්සේ අපේ රට ගැන අපි මේ වෙලාවේ කන්නලව් කරනවා. පියාණන් වහන්සේ මේ රට තුල තිබෙනා වූ මේ වෛරසය ඔබ වහන්සේ තුරන් කරන්න ස්වාමින් වහන්සේ පියාණනේ මෙතෙක් කල මේ වෛරසයට ගොදුරු වුණා වූ සෑම කෙනෙකුටම ඔබ වහන්සේ දුන්නා වූ සුවය නිසා පියාණනේ අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දෙවි පියාණන් වහන්සේ ආරෝග්‍ය ශාලාවල ඉන්න සියලු රෝගීන්ද ස්වාමීනේ නිරෝධායනය සඳහා නැවතිලා සිටින සියලු රෝගීන්ද ස්වාමීනේ මේ වෙලාවේ ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ සුවය අත්දකින්නට ස්වාමීනේ ඔවුන්ට පුළුවන්කම දෙන්න. ඒ වගේම දෙවි පියාණනේ මුළු විශ්වයම මවා පාලනය කරන්නා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේය ස්වාමීනේ අපේ රට තුලට සමාදානයේද ප්‍රීතියද ස්වාමීනේ සුවයද ස්වාමීනේ ඔබ වහන්සේ ගෙන දෙන්න. ඒ වගේම දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ දේව වචනය පිටපළාත්වල සේවය කරන්නා වූ ඔබ වහන්සේගේ දේව දාස දාසීන් වද ස්වාමීනේ මේ වෙලාවේ මතක් කරනවා. පියාණනේ ඔවුන්ට කොච්චර බාධක කරදර තිබුණත් ස්වාමීනේ ඔබ වහන්සේගේ දේව වචනය ඔවුන්ට හරියාකාරව අන් අයට බෙදන්නට ස්වාමීනේ ඔබ වහන්සේ උපකාර කරන්න. ස්වාමීනේ ඒ අය වපුරන බීජ වලින් ස්වාමීනේ බොහෝ ඵල දරන්නට ස්වාමීනේ ඔබ වහන්සේ උපකාර කරන්න. පියාණන් වහන්සේ අපි මේ වෙලාවේ සියලු යාඥාවල් ඔබ වහන්සේගේ පාද පාමුල තබන්නේ අපි නිසා කුරුසෙපත් වූ අපි නිසා නැවත මලවුන්ගේ නැගිටුණා වූ අපගේ එකම ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්ය. ආමේන්. අපි දේශීය හයවන ගීතිකාව අපි ගායනා කරමින් සම්මාදම් සහ දාසයන් කොටස පූජා කරමු. Oh
බයිබල් කියවීම සඳහා සවන් දෙමු. 2 රාජාවලිය 20 සිට 6 දක්වා. හෙසකියාගේ රෝගය සහ සුවවීම. ඒ කාලයේදී හෙසකියා රෝගීව මරණාසන්න විය. ආමෝස්ගේ පුත්‍ර වූ යෙසායා අනාගත වක්තෘ ඔහු ළඟට ඇවිත් නුඹේ ගෙදර කාරණා බේරා තබන්න. මක්නිසාද නුඹ මැරෙන්න ගිය නුඹ ජීවත් නොහැන්නේය කියා ස්වාමින් වහන්සේ කියසේකයි ඔහුට කීවේය. එවිට ඔහු තමාගේ මුහුණ බිත්තිය දෙසට හරවාගෙන ස්වාමින් වහන්සේට යාඥා කරමින් අහෝ ස්වාමින් වහන්සේ මා සදා කමිනුත් සම්පූර්ණ සිතකිනුත් නුඹ ඉදිරියේ ඇසිර නුඹ ඔබගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේ කළ බව සීකල මැනවයි කියා අතිශයින් ඇඬුවේය. යෙසායා මැද මිදුල දක්වා යන්ට පළමුවෙන් ස්වාමීන් වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ කියනුයේ නුඹ හැරී ගොස් මාගේ සෙනගගේ අධිපතියා වූ හෙසකියාට මෙසේ කියන්න. නුඹේ පියාවන දාවිද්ගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. මම නුඹේ යාඥාව අසමි. නුඹේ කඳුළු දුටුමි. බලව මම නුඹ සුවපත් කරන්නෙමි. 3 වෙනි දින නුඹ ස්වාමීන් වහන්සේගේ ගෘහයට යන්නෙහිය. නුඹේ වයසට 15 අවුරුද්දක් එකතු කරන්නෙමි. මම අශූර්හි රජුගේ අතින් නුඹ සහ මේ නුවර ගලවා මා නිසාත් නුඹේ මෙහෙකරු දාවිද් නිසාත් මේ නුවර රැකගැනීමේ කියා කියන සේක්කයි කීවේය. දෙවියන් වහන්සේගේ වචනයට ස්තුති වේවා. සුබ උදෑසනක්. අපි ඉරුදා දෙවමෙහිය තුළ අපි ආරම්භයෙන් අපි හිස් නමා ආරාධනා කරමු. ආදරණීය දෙවියන්න් වහන්සේ ඔබ වහන්සේගේ දෑතට අපි බාර වෙන අතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ වචනය අපි මෙනෙහි කරන්නට යන අතරේදී අපි එක එක්කෙනාට ඔබ වහන්සේගේ මහත් වූ කරුණාවත් අනුග්‍රහයත් දයාවත් දෙන්න ශුද්ධාත්මයන්න් වහන්සේ අපට මඟ පෙන්වන්න ඔබ වහන්සේගේ අනර්ග සත්‍යතාවය තුලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිඋත්තම නාමයෙන්ය. ආමෙන්. මේ උදෑසන අපගේ දේවමෙහි අපේ භාවනාවට මම යොදාගත්තේ සූදානම් කරගත්තේ අපේ ජීවිතේට ඇතිවෙන අභියෝගවලදී තත්ත්වවලදී උන්වහන්සේ ඇත්තට මේ තත්ත්ව වෙනස් කරනවද? ඒ හැම තත්ත්වයක් උන්වහන්සේ පාලනය කරනවද? ඒ තත්ත්වවලට උන්වහන්සේ ඇත්තටම පිළිතුරු දෙනවද කියන අභියෝගය මේ දවස්වල අපි හැම කෙනෙකුගේම හදවත් තුළ ඇති. මන්ද අද අපේ රටේ තියෙනා වූ ලෝකයේ තියෙනා වූ මේ කොරෝනා තත්ත්වය උඩ අපිට අපේ ජීවිතය කෙරෙහි අවදානමක් අපිට දැනිලා ඇති, අභියෝගයක් දැනිලා ඇති, කනස්සල්ලක් දැනිලා ඇති, ඒ වගේම බලාපොරොත්තු සුන් වෙච්ච ස්වභාවයක් ඇති වෙන්න ඇති. නමුත් අද දවසේදී අපේ මෙනෙහි කරන්නට යන්නා වූ උන්වහන්සේගේ වචනය තුල අපට දැනගන්න පුළුවන් ඇත්තටම දෙවියන් වහන්සේ අපි එක එක්කෙනාගේ ජීවිතවල ඒ තත්ත්ව උන්වහන්සේ පාලනය කරනවාද කියන එක. අපි දකිනවා අද දවසේදී කියවුවා වූ බයිබල් කොටසේ දෙවනි රාජාවලිය 20 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳලා 6 වෙනි පදයට අපි කියවුවොත් අපි දකිනවා හෙසකිය රජුරුවන් රෝගාතුර වීම ගැන. ඒ 20 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට මෙසේ සඳහන් වෙනවා. ඒ කාලයේදී හෙසකියා රෝගීව මරණාසන්න විය. ආමෝස්ගේ පුත් යෙසායාගේ දිවැසි ඔහු ළඟට આવුත්. නුඹේ කටයුතු පිළියෙල කර තබන්න මන්ද නුඹ මැරෙන්න යන්නේහිය. ජීවත් නොවන්නේහියයි කියා සමිඳානන් වහන්සේ කියන සේකයයි ඔහුට කීය. දැන් මේ කොටසේදී හෙසකියා රජුරුවන්ට අභියෝගයක් එනවා. ඔහුට දිවැසිවර යෙසායා ඇවිල්ලා කියනවා ඔහුගේ ජීවිතය අවසానයි කියලා ඔහු අසනීප වෙලා සිටිනකොට. ඔහුගේ ජීවිතයට ලොකු අභියෝගයක්. අපි දකිනවා හෙසකියා අවුරුදු 25 දී රජ වෙන්නේ. ඔහු ඒ දේශය තුල තිබිච්ච රූප වන්දනාවේ යෙදිලා හිටිය බොහෝ දෙනා මේ රූප වන්දනාවෙන් මුදාගත්ත, දෙවියන් වහන්සේට බොහොම කිට්ටුවෙන් සිටිය, දෙවියන් වහන්සේට බොහෝ ආදරය කරපු කෙනෙක් හෙසකියා. නමුත් හෙසකියාට මරණාසන්න වෙනවා. හෙසකියා මැරෙනවා කියලා පණවිඩය හෙසකියාගේ කනට වැටෙනවා. මොකද වෙන්නේ? හෙසකියාට අභියෝගයක්.
ඔහු බලාපොරොත්තුවෙන් සිටිය තත්ත්වය ඔහුගේ ජීවිතයේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්න යනවා. ඔහු හිටියා වූ ඒ යහපත් ගමන තුල නිරෝගී ගමන තුල ඔහු රෝගාසන්න වෙලා ඔහු මිය යනවා කියලා ඔහුට පණිවිඩයක් ලැබෙනවා. මේ අවස්ථාවේදී යෙසකියට දැනිච්ච වේදනාව අපිට හිතා ගන්න පුළුවන්. අද දවසේදී අපිටත් එවැනි වේදනාවල් දැනිලා ඇති, අභියෝගයක් දැනිලා ඇති මේ පවතින තත්ත්වය උඩ. අපි දකිනවා බොහෝ දෙනාගේ රැකියාවල් වල අභියෝගයකට පත් වෙලා තිනවා. බොහෝ දෙනාගේ ආදායම් මාර්ග වලට අභියෝගයකට ලක් වෙලා තිනවා. ඒ අවස්ථාව තුල හෙසකියටත් මේ මරණාසන්න වූ අභියෝගයට ලක් වුණා. අපිත් අද දවසේදී යම් යම් අභියෝග වලට ලක් වෙමින් පවතිනවා. ඒක නිසා අද දවසේදී මේ උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරනකොට හෙසකියා මොකක්ද කරේ මේ අභියෝගයෙන් එළියට එන්න කියලා අපි ඊළඟ වචනේ අපි කියවමු. දෙවනි පදයේ කියනෝ එවිට ඔහු තමාගේ මූණ බිත්තිය දෙස හරවා සමිදානන් වහන්සේට යාඥා කරමින් අහෝ ස්වාමිනී මා සැබෑ කමෙනුත් සම්පූර්ණ සිතිනුත් ඔබ ඉදිරියෙහි හැසිර ඔබගේ ඇස් හමුවේ හරි දේ කළ බව සිහි කළ මනවෑ අතිශයෙන් හැඬුවේය. හෙසකියා අපි දන්නා හෙසකියා රජ කෙනෙක්. ඔහුට තිබුණා ඔහුට තියෙන හොඳම ඒ රටේ තියෙන හොඳම ආරෝග්‍ය ශාලාවට යන්න, එහෙනම් හොඳම වෛද්‍යවරුන්ට එන්න කියන්න, කතා කරන්නට, ඔහුව සුව වීම වෙනුවෙන් බොහෝ දෙනාට ආරාධනා කරන්න තිබුණා. ඇවිල්ලා කතා කරන්න, ඒ ගැන මහන්සි වෙන්න කියලා. නමුත් හෙසකියා ඒ කිසි දෙයක් කරේ නැහැ. අද දවසේදී අපි දන්නවා සමහර අයට රෝගයක් වුණොත්, ප්‍රශ්නයක් වුණොත් ඔහු ඒ බිත්තියට හැරිලා යාඥා කරන්නේ නැහැ. ඔහු එදා හෙසකියා බිත්තියට හැරිලා හැඬුවා වගේ දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කරන්නේ නැහැ. මොකද්ද බොහෝ දෙනා කරන්නේ? ඔවුන් ගන්න ඒගොල්ලෝගේ මොබයිල් ෆෝන් එක අරගෙන ගහනවා SMS එකක් ඔක්කොන්ටම please pray for me. මම වෙනුවෙන් යාඥා කරන්න කියලා ලෝකේ පුරාම යවන පණිවිඩයක් තමන් යාඥා නොකර. හැබැයි හෙසකියා විශේෂ වූ ආකාරයට ඒ සිටිය ඒ යහනෙන් රෝගීව සිටිය යහනෙන් බිත්තිය දෙසට හැරිලා දෙවියන් වහන්සේට කන්නලව් කරන ස්වාමිනී මගේ මේ තත්ත්වය වෙනස් කරන්න කියලා දෙවියන් වහන්සේට හෙසකියා ඇඬුවා. දෙවියන් වහන්සේ ඉදිරියේ හෙසකියා කඳුළු සලමින් යාඥා කරා මේ තත්ත්වය වෙනස් කරන්න කියලා. අපි දැනගෙන හිටියා මම මුලින් කිව්ව ආකාරයටම හෙසකියා දෙවියන් වහන්සේට බොහෝ ලං වෙච්ච පුද්ගලෙක්. හෙසකියා දැනගෙන හිටියා දෙවියන් වහන්සේට මේ සියල්ල කළ හැකි දෙවියන් වහන්සේ කියලා. හැබැයි දෙවියන් වහන්සේ තුලට හෙසකියා විශ්වාසයෙන් යුතුව යනවා යාඥාවට. හෙසකියා මේ අභියෝගයට මුහුණ දුන්නේ කිසිම ආකාරයේ වෙනත් අයගේ උදව්වක් නෙවෙයි, යාළුවන්ට කතා කරලා නෙවෙයි, අහල පහල ඉන්න කට්ටියට කතා කරලා නෙවෙයි. හෙසකියා මේ අභියෝගයට මුහුණ දෙන්නේ තනියම එයා විශ්වාස කරපු, එයා අදහන, එයා මැව්වා වූ, එයා ආදරය කරන, එයා විශ්වාස කරන ඒ අනර්ග දෙවියන් වහන්සේ වෙතට හැරිලා ඒ උන්වහන්සේ ඉදිරියේ කඳුළු සලමින් හෙසකියා යාඥා කරන්න ගත්තා. හෙසකියා යාඥා කරන්න ගත්තා. දැන් අපිට සුළු මොහොතකට හිතෙන්න පුළුවන් ඇත්තටම මේ COVID-19 ප්‍රශ්න එනකොට අපි කී දෙනෙක් ඒ වෙනුවෙන් යාඥා කරාද? අපි කී දෙනෙක් ඒ වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ කන්නලව් කරාද මේ தত্ত্বය වෙනස් කරන්න කියලා? අපි කී දෙනෙක් විශ්වාසයෙන් යුතුව යාඥා කරාද ඒ தত্ত্বය වෙනස් කරන්න කියලා? අපේ හදවතට දැනෙන්න පුළුවන්. අපි එහෙම නැත්තම් අපි කාලය ගත කරා නම් අපි මේ தত্ত্বය ඇති වෙනකොට බොහෝ දෙනා අපි දකිනවා WhatsApp එකේ ගොඩාක් පින්තූර යවනවා, මැසේජස් හතරවටේ යවනවා. හැබැයි සුළු මොහොතක් අපි කල්පනා කරලා බැලුවා නම් මේවා යවීමෙන්ද ප්‍රතිඵලය තියෙන්නේ? එසේත් නැත්තම් හෙසකියා වගේ දෙවියන් වහන්සේට කන්නලව් කිරීමෙන්ද මේ අභියෝගයෙන් අපිට ජය ගන්න පුළුවන් කියලා. බොහෝ දෙනා නොඑක් ආකාරයේ පණිවිඩ පැතිරෙව්වා. අරයාගෙන් එන පණිවිඩය තා 10 දෙනෙකුට යවුවා. හැබැයි ඒගොල්ලොන්ට මූලික අරමුණ, ප්‍රධානම අරමුණ දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ ඒගොල්ලෝ අතින් ගිලිහිලා ගියපු අවස්ථාවල් තියෙන්නේ නැති. ඔබගේ හදවතට තට්ටු කරලා බලන්න. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ කන්නලව් කරාද? දෙවියන් වහන්සේ ඉදිරියේ හැඬුවද මේ தত্ত্বය වෙනස් කරන්න? ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ හැඬුවද? ඇමරිකාවේ ජනතාව මැරෙනවා, ඉතාලියේ ජනතාව මැරෙනවා,
ඔවුන්ට ඒක පාලනය කරගන්න බැරුව ඔවුන් වේදනාවෙන් සිටිනවා. මේ ඔබ වහන්සේ මැව්වා වූ ජනතාව. ඒක නිසා ඒ වෙනුවෙන් අපි කී දෙනෙක් ඒ වෙනුවෙන් යාඥා කරාද? අපි කී දෙනෙක් ඒ වෙනුවෙන් මැදහත්කාරකම් කරාද කියන අභියෝගය අපිට මේ අවස්ථාවේදී එනවා. එදා හෙසකියා මේ தත්ත්වය වෙනස් කරන්න කියලා දෙවියන් වහන්සේට කන්න ලව් කරනවා. මොකක්ද දෙවියන් වහන්සේගෙන් හෙසකියාට ලැබුණු පිළිතුර? අපි 4 වෙනි පදේ කියවුවොත් යෙසායා මහමළුවට යන්නටත් පළමුවෙන් සමිදානන් වහන්සේගේ වචනය ඔහුට පැමිණ කියනුවේ නුඹ හැරී ගොස් මාගේ සෙනගගේ අධිපතියා වන හෙසකියාට මෙසේ කියන්න නුඹේ පියා වූ දාවිද් දෙවියන් වහන්සේ මෙසේ වදාරනසේක මම නුඹගේ යාඥාව ඇසිමි නුඹේ කඳුළු දුටුමි බලන්න මම සුවපත් කරන්නෙමි. හෙසකියාට කියනවා ස්වාමින් වහන්සේ කියනවා මම උඹගේ කඳුළු දැක්කා. මම නුඹගේ යාඥාව ඇහුවා. මම නුඹව සුව කරන්න යනවා කියලා. මම නුඹව සුව කරන්නට යනවා කියලා. බලන්න ආදරණීය සහෝදරයා සහෝදරී මේ උදෑසන උන්වහන්සේ අපේ ජීවිතවල කරන්නා වූ වෙනස හෙසකියා දෙවියන් වහන්සේ ඉදිරියේ සැබෑ ලෙස යාඥා කරා මේ తত্ত্বය වෙනස් කරන්න කියලා. ඔහු යාඥා කරා ඔහුගේ తত্ত্বය උන්වහන්සේට බාර කළා. උන්වහන්සේ හෙසකියාගේ తত্ত্বය වෙනස් කරනවා. ඒ කියන්නේ දෙවියන් ඔබත් මමත් අදහන්නා වූ දෙවියන් වහන්සේ අපේ ජීවිතවල తত্ত্ব වෙනස් කරන්නා වූ දෙවියන් වහන්සේ නේද? උන්වහන්සේ తত্ত্ব වෙනස් කරන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබගෙත් මගෙත් යාඥා අසන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබගෙත් මගෙත් කඳුළු දකින්නා වූ දෙවියන් වහන්සේ. ඔබත් මමත් රහසින් හඬමින් දෙවියන් වහන්සේට යාඥා කරන කල උන්වහන්සේ අපේ කඳුළු දකිනවා. උන්වහන්සේ අපේ කටහඬ දකිනවා. මන්දුන් වහන්සේගේ වචනය කියනවා උන්වහන්සේ අපගේ හිසකෙස් පවා ගණන් කරා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඒ සියල්ල දන්නා වූ දෙවියන් වහන්සේ. ඔබත් මමත් සුසුම් ගන්නේ උන්වහන්සේ දුන්නා වූ සුසුම්. එදා පළමු මැවීමේදී ඒ දුන්නේ දෙවියන් වහන්සේගේ සුසුම්. ඔබත් මමත් මේ ගන්නේ ඒ උන්වහන්සේ දුන්නා වූ සුසුම්. ඒ කියන්නේ උන්වහන්සේට එච්චරට අපි සමීපයි. එච්චරට උන්වහන්සේට ඔබත් මමත් වැදගත්. අපි දකිනවා දෙවියන් වහන්සේ ආදම් සහ ඒව දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනකොට උන්වහන්සේට ඇතිවෙච්ච වේදනාව, ඒ වේදනාවේ ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේගේ ඒකජාත පුත්‍රයා මේ ලෝට එවලා ඔබත් මමත් වෙනුවෙන් අපගේ පාපය වෙනුවෙන් කුරුසියේ පූජාවක් වුණා. ඒ කුරුසියේ පූජාව වී 3 වෙනි දින නැවත නැගිට ඔබත් මමත් සමග අද සිටිනෝ. ඔබගෙත් මගෙත් පාපයට, ඔබගෙත් මගෙත් රෝගයට, ඔබගෙත් මගෙත් වේදනාවට උන්වහන්සේ කුරුසිපත් වුණා. ඒ පූජාව කරුණු කොටගෙන අද ඔබත් මමත් සඵලවත් වූ ජනතාවක් බවට උන්වහන්සේ පත් කළා තිනෝ. ඒ විතරක් නෙවෙයි අපිට වැදගත්ම කාරණේ අපි ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න තියෙන ඒ යතුර යේසුස් වහන්සේ තුලින් අපි ලැබුවා වූ ජනතාව බවට උන්වහන්සේ පත් කළා තිනෝ. ඒක නිසා මේ උදෑසන ඔබත් මමත් අපි මෙනෙහි කරන්න ඕන උන්වහන්සේ අපේ තත්ත්ව වෙනස් කරන්නා වූ දෙවියන් වහන්සේ බව අපි විශ්වාස කරන්න ඕන. එදා යේසුස් වහන්සේගේ ගෝලයෝ ඒ මහා මූද මැද ඒ ඔරුව කුණාටුවට අහුවෙලා පැද්දි ඉන්නකොට වේදනාවෙන් බයෙන් සැකෙන් දඟලනකොට මොකද්ද කරේ? යේසුස් වහන්සේ යාඥාවෙන් හිටියේ. යේසුස් වහන්සේට දැනෙනවා උන්වහන්සේගේ ගෝලයෝ වතුරේ වේදනාවෙන් ප්‍රශ්නයකට මුහුණ පාලා සිටිනවා කියලා. ඒ අවස්ථාවේදී යේසුස් වහන්සේ මොකද්ද කරන්නේ? යේසුස් වහන්සේ එනවා වතුර උඩින් ඇවිදගෙන, වතුර මතින් ඇවිදගෙන කුණාටුව හඹලා තියෙන ඒ බෝට්ටුව වෙතට උන්වහන්සේ එනවා කුණාටුව පාලනය කරන්න. අද දවසේදීත් එදා යේසුස් වහන්සේ ගෝලයන්ගේ බෝට්ටුවේ තත්ත්වය වෙනස් කරා වගේ, ඒ සිටුේෂන් එක වෙනස් කරා වගේ අද දවසේදීත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලාගෙන සිටිනෝ ඔබගෙත් මගේ ජීවිතවල තත්ත්වය වෙනස් කරන්නට. අපි දැක්කා ඒ මුහුදේදී ඒ කුණාටුවට හසු වෙලා සිටිය උන්වහන්සේගේ ගෝලයන්ට යේසුස් වහන්සේ ඇවිල්ලා ඒ තත්ත්වය වෙනස් කරා කියලා. අපි දකිනවා එදා ඊශ්‍රායල් ජනතාව ඒ රතු මුහුද ඉදිරියේදී ඔවුන් බයේ වෙවුලනකොට, කනස්සල්ලෙන් වෙවුලනකොට දෙවියන් වහන්සේ මොකක්ද ඔවුන්ට කිව්වේ?
ඒ බය වෙලා ඒගොල්ලෝ ඒ රතු මුහුද ඉදිරියට ඇවිල්ලා ඒ පාරාවෝගේ සේනාව ඔවුන් හඹාගෙන එනකොට යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතවලට ඔවුන්ට ඇතිවෙච්ච බය අවස්ථාවේදී ඔවුන් මොනවද කිව්වේ? නික්මයාම පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ ඉඳලා 14 වෙනි පදයට අපි කියවුවොත් දෙවියන් වහන්සේ කියනෝ බිය නොවන්න, ස්ථිරව සිටින්න. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ කියනවා උන්වහන්සේ ඔබ වෙනුවෙන් සටන් කරනවා කියලා. නික්මයාම පොතේ බලන්න කොච්චර ප්‍රේමයක්ද තියෙන්නේ. දෙවියන් වහන්සේ කියනවා ස්ථිරව සිටින්න. උන්වහන්සේ මේ තත්ත්වය වෙනස් කරනවා. ඒ තත්ත්වය වෙනස් කරන්න උන්වහන්සේ සටන් කරනවා කියලා. ඒ සටනෙන් අපි හැම දවසකම ජයග්‍රහණය කරන බවේ ස්ථිරත්වය උන්වහන්සේ අපිට දීලා තිනවා. එදා ඊශ්‍රායෙල් ජනතාවේ අභියෝගයට මුහුණ පානකොට උන්වහන්සේ තත්ත්වය වෙනස් කරා. ඒ තත්ත්වය වෙනස් කරා විතරක් නෙවෙයි, ඔවුන්ට පොරොන්දු වුණා යලිත් මේ තත්ත්වය නැවත වතාවක් ඔවුන්ට දකින්න හම්බෙන්නේ නැහැ කියලා. ඒ දකින ඔවුන් හඹාගෙන එන සේනාව කිසි දවසක නැවත වතාවක් ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ට මුණ ගැහෙන්නේ නැහැ කියලා උන්වහන්සේ ඔවුන්ට පොරොන්දුවක් දුන්නා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ කිව්වා ඔවුන්ට ස්ථිරව සිටින්න, ස්ථිරව සිටින්න, බය වෙන්න එපා කියලා. එදා ඒ ජනතාව බලාගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සිටියා. උන්වහන්සේ තත්ත්වය වෙනස් කරා. උන්වහන්සේ තත්ත්වය වෙනස් කරා. පුදුමාකාර දෙවියන් වහන්සේ කෙනෙක් අපිට සිටින්නේ. පුදුමාකාර තාත්තා කෙනෙක් අපිට සිටින්නේ. උන්වහන්සේ තත්ත්ව වෙනස් කරන්නා වූ දෙවියන් වහන්සේ. අපි දකිනවා එදා පේදුරු සිරගත කළා ඉන්නකොට පේදුරුගේ තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද කියලා. පේදුරු ඒ සොල්දාදුව මැද දන්වැල් දාලා ගැට ගහලා නිදාගෙන සිටිනකොට ස්වාමින් වහන්සේගේ දූතයෙක් යවලා පේදුරුව ඒ සිරගෙයින් එළියට අරගෙන එනවා. පේදුරු දන්නෙත් නෑ මේ මොකක්ද වෙන්නේ කියලා. පේදුරු එළියට එනකොට ආවට පස්සේ තමයි පේදුරුට දැනුනේ මේ මොකක්ද උනේ කියලා. දෙවියන් වහන්සේ පේදුරුව එළියට අරගෙන ආවා. පේදුරු එළියට අරගෙන ආවේ පේදුරු කතා කළවත් පේදුරු දැනගෙනවත් නෙවෙයි. දෙවියන් වහන්සේ පේදුරු හිතුවේ පේදුරු හීනයක් දැක්ක කියලා. එච්චරටම වෙනස්. දෙවියන් වහන්සේගේ දූතය අවලා ඒ තත්ත්වය වෙනස් කරා. අපි දැක්කා ඒ තත්ත්වය වෙනස් කරනකොට පේදුරු එළියට එනකොට ඒ වෙනුවෙන් යාඥා කර සභාව. ඔහු වෙනුවෙන් යාඥා කරා ඒ තත්ත්වය වෙනස් කරන්න කියලා සභාව. ඔවුන් වෙනුවෙන් යාඥා කරා. ඒ යාඥාවට පිළිතුරක් වශයෙන් දෙවියන් වහන්සේ එදා පේදුරුව ඒ සිර කුටියෙන් ඒ සිරකාරයෝ දන්නෙත් නැතුව කිසි කෙනෙක්ට දැනෙන්නෙත් නැතුව සියල්ල කළ හැකි දෙවියන් වහන්සේ ඒ සිරගෙයින් පේදුරුව එළියට අරගෙන ආවා. ඒක මහත් වූ ක්‍රියාවක්. හැබැයි සභාව ඒ වෙනුවෙන් යාඥා කරා. එදා හෙසකියා දෙවියන් වහන්සේට යාඥා කරා තත්ත්වය වෙනස් කරන්න කියලා. එදා මෝසෙස් දෙවියන් වහන්සේට කන්නලව් කරා මේ සෙනග එනවා, අපි මහත් වූ භයානක තත්ත්වයකට මුහුණ පාලා තිනවා කියලා. ඒ යාඥා කරා ඒ රතු මුහුද දෙබෑවෙන අවස්ථාවේදී. ඒ අවස්ථාවවලදී දෙවියන් වහන්සේ ඒ හැම කෙනෙක්ම කිව්වා වූ ඒ යාඥාවල් වලට උන්වහන්සේ පිළිතුරු දුන්නා. ඒ විතරක් නෙවෙයි, ඒ තත්ත්ව සම්පූර්ණයෙන් දෙවියන් වහන්සේ වෙනස් කරා. ඒ වෙනස් කරේ ඇයි? උන්වහන්සේ ඔබටත් මටත් තියෙන ආදරය නිසා. උන්වහන්සේගේ ප්‍රේමය කරුණු කොටගෙන උන්වහන්සේ තත්ත්වය වෙනස් කරා. එදා හෙසකියා රජුරුවන්ගේ ජීවිතයේ තත්ත්වය වෙනස් කරා. එදා හෙසකියට යාඥා කරනකොට දෙවියන් වහන්සේ කියනවා මම නුඹගේ කඳුළු දැක්කා, මම නුඹගේ යාඥාව ඇහුවා, මම නුඹව සුව කරන්න යනවා කියලා. අපි දකිනවා බයිබලේ හෙසකියාගේ ජීවිතයට තව අවුරුදු 15ක් මැරෙන්න මොහොතක් හිටිය හෙසකියට ජීවිතයට තව අවුරුදු 15ක් දෙවියන් වහන්සේ එකතු කරනවා. ඒ එකතු කිරීමත් සමග දෙවියන් වහන්සේ හෙසකියාගේ ජීවිතයේ තත්ත්වය වෙනස් කරා. අද දවසේදී මං ආරම්භයේදී කිව්වා වගේ මේ කොවිඩ් ප්‍රශ්නය උඩ මේ අපිට දේව මෙහෙයකට සහභාගී වෙන්න බෑ. අපිට මේ දේවස්ථානයට ඇවිල්ලා නමුත් අපි ගෙවල් වල ඉඳගෙන අපි යාඥා කරනවා, උන්වහන්සේගේ දේව වචනය අපි මෙනෙහි කරනවා. අපි එසේ කරමින් අපි උන්වහන්සේට යාඥා කරමු මේ తত্ত্বය වෙනස් කරන්න කියලා අපේ ජීවිතවල. අපි එක එක්කෙනාට ඇති වෙලා තියෙන අභියෝග මේ తত্ত্বය උඩ
මං කලින් කතා කරාක් මෙන් ඒ අපේ ආර්ථික අභියෝගයට අපි ලක් වෙලා තිනවා. අපේ දරුවන්ට පාසල් යන්න බැරුව අභියෝගයට ලක් වෙලා තිනවා. අපේ ගෙවල් වල තියෙනා වූ නොඑක් ක්‍රියාකාරකම් අපිට කරගන්න බැරි අභියෝගයකට ලක් වෙලා තිනවා. මේ අවස්ථාවක එදා හෙසකියට මරණය ගැන බියක් ඇති වුණා වගේ අද ඔබටත් මටත් අපේ අනාගතය ගැන අපේ හෙට දවස ගැන අපිට අභියෝගයක් ඇති වෙලා තිනවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාරයට මේ අපි කතා කරපු කොටස් අනුව අපිට තේරෙන එක දෙයක් තියෙනවා. උන්වහන්සේට යාඥා කරන කල උන්වහන්සේ තත්ත්ව වෙනස් කරන්නා වූ දෙවියන් වහන්සේ කියලා. උන්වහන්සේ තත්ත්ව වෙනස් කරනවා. මේ තත්ත්ව වෙනස් කරන දෙවියන් වහන්සේ තුල උන්වහන්සේ ඔබටත් මටත් බාර දීලා තින්නා වූ රාජකාරිය මොකක්ද? අපි දකින මතයතුමාගේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදයේ කියනවා උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයන්න එවිට උන්වහන්සේ සියල්ල ගැන අපේ වග බලා ගන්නවා කියලා. ඒක නිසා අපිට තියෙන එකම දේ උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම මේ කාලය තුල සොයන එක. අපි ඒ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න නම් අපි උන්වහන්සේට ලං වෙන්න ඕන. හෙසකියා දෙවියන් වහන්සේට ලංව හිටියා. හෙසකියා දෙවියන් වහන්සේට යාඥා කරා. හෙසකියා දෙවියන් වහන්සේ ගැන හෙව්වා. හෙසකියා දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් කැප වුණා. හෙසකියා දෙවියන් වහන්සේගේ රාජ්‍ය හෙව්වා. එහෙනම් මේ ඉරිදා දවසේදී මේ ඉරුදින අපි තීරණයක් ගමු. අපි වඩා උන්වහන්සේගේ රාජ්‍ය සොයමු. උන්වහන්සේගේ මුහුණ සොයමු. උන්වහන්සේගේ වචනය මෙනෙහි කරමු. උන්වහන්සේට යාඥා කරමු. උන්වහන්සේට ඇහුම්කන් දෙමු. උන්වහන්සේ සොයමු. උන්වහන්සේට ලං වෙමු. ඒ ලංවීමත් එක්ක ඒ උන්වහන්සේගේ අපගේ ඒ ලංවීම කරුණු කොටගෙන ඒ අපගේ යාඥාවන් වලට උන්වහන්සේගේ පිළිතුරු අපි ලබන්න යනවා. ඒ ලැබීම කරුණු කොටගෙන මේ තත්ත්ව උන්වහන්සේ වෙනස් කරන්න යනවා. මේ තත්ත්ව වෙනස් කරන්නා වූ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබත් මමත් අදහන්නා වූ ඒ නාසරෙත යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේත් මගේ ජීවිතයේ තත්ත්ව වෙනස් කරන්නා වූ දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේට පමණක් අපි අයදිමු. ඒ දෙවියන් වහන්සේට පමණක් අපි යාඥා කරමු. ඒ දෙවියන් වහන්සේ පමණක් අපි විශ්වාස කරමු. ඒ යාඥාව තුල අපි ගොඩනැගිමු. උන්වහන්සේ තුල ගොඩනැගිමු. උන්වහන්සේ තුලින් මේ අපේ ජීවිතයේ අපි මුහුණ පාලා තියෙන අභියෝගයෙන් අපි ජය ගනිමු. Love
අපි හිස් නම ආරක්ෂා කරමු. ආදරණීය දේව්පියාණන් වහන්සේ ඔබ වහන්සේ අපේ ජීවිතවල මේ තත්ත්ව වෙනස් කරන්නා වූ දෙවියන් වහන්සේ බව අපිට ස්ථිර කර නිසා ඔබ වහන්සේට ස්තුතියි ස්වාමින් වහන්සේ. ස්වාමිනී අපි එක් එක්කෙනාට ජීවිතයේ තියෙන හැම අභියෝගයකටම ඔබ වහන්සේ ඒ තත්ත්වය වෙනස් කරන්න යන නිසා අපේ ජීවිතවල තියෙන හැම ප්‍රශ්නයකටම ඔබ වහන්සේ පිළිතුරු දෙන්න යන නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන අතර ස්වාමින් වහන්සේ ස්වාමිනී මේ කාලය තුල ඔබ වහන්සේගේ වචනය තුල ස්ථිරව සිටින්නටත් ඒ හෙසකියා වගේ ඔබ වහන්සේට කන්නලව් කරන්නටත් ඔබ වහන්සේගේ කරුණාව පිහිට පමණක් පතන්ටත් ඔබ වහන්සේගේ අනුග්‍රහය කරුණාව දෙන්න ස්වාමින් වහන්සේ. මන්ද ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව අපි එක් එක්කෙනාට සෑහේ ස්වාමින් වහන්සේ. අපි එක් එක්කෙනාට ඔබ වහන්සේගේ අනුග්‍රහය සෑහේ ස්වාමිනී මේ උදෑසන ස්වාමින් වහන්සේ. අපි එක් එක්කෙනාට ඔබ වහන්සේට යටත්ව ඔබ වහන්සේට යටත්ව ඔබ වහන්සේ පමණක් අයදමින් ඔබ වහන්සේට යටත්ව සිටින්ට ඔබ වහන්සේගේ අනුග්‍රහයත් කරුණාවත් දුන මැනව. මේ සෑම දෙයක්ම ඉල්ලමින් ඔබ වහන්සේගේ දෑතට බාර වෙන්නේ නාසරෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මහත් වූ කරුණාව නිසාය. ආමේන්. පියානෝය පුත්‍රයානෝය ශුද්ධාත්මයානෝය යන සියලු බල ඇති දෙවියන් වහන්සේගේ මහත් වූ කරුණාව අපි එක එක්කෙනා මත නිතර පවතිවා. ආමේන්.